සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. විසක් සතිය තුල අපගේ සියලුම දරුවන් නිවස වලට වෙලා සිටින අවස්ථාවේ නැවතත් අපි සාකච්ඡාවට වාදනය කරනු ලබනවා. ලංකාවේ යටත් විරුද්ධ යුගය පිළිබඳව ඒ යටත් විරුද්ධ අවධිය තුල ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුනා ගන්න. දැන් අපි මෙතනදී සාකච්ඡාවට ගනු ලබන්නේ යටත් විරුද්ධ අවධිය තුල ලංකාවේ වැදගත් ඒ වගේම ප්‍රගතිශීලී ආණ්ඩු ක්‍රමයක් වුණු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය සහ ඒ ආශ්‍රිත පසුබිම පිළිබඳවයි අවධානය යොමු කරන්න යන්නේ. දැන් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ අපි මේක මත්තෙන් සාකච්ඡා කරමු ලැබූ ඒ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ වලින් පසුව මැනින් ඩෙවින්ෂර් මේ පළවෙනි අපි අවධානය යොමු කරා කුමැකලම් ආණ්ඩු ක්‍රමය. කුමැකලම් ආණ්ඩු ක්‍රමයෙන් පස්සේ මැනින් ආණ්ඩු ක්‍රමය ඒ වගේම මැනින් ඩෙවින්ෂර් ආණ්ඩු ක්‍රමය ඊන් අනතුරුව තමයි මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියන ආණ්ඩු ක්‍රමයට නිදහස්ට පෙර ලංකාව මේ ගමන් කරන්නේ. ඒකට මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ ලංකාවේ අප කලින් සාකච්ඡා කළ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ ආශ්‍රිතව සිදුවුණු ඒ පෙරළිය හා සමාන ඒ සිදු සමාජ ආර්ථික දේශපාලනික ඒ පෙරළිය මෙන්ම ලංකාව තවදුරටත් ඉදිරියට ගමන් කළ සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් විශාල පරිවර්තනයකට ගමන් කළ ආණ්ඩු ක්‍රමයක් ලෙස අපිට ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය හඳුනා දෙන්න පුළුවන්. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකාවට ලැබෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 1931 වර්ෂයේ ඉඳලා. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය නිර්මාණය වීම සඳහා ඒ අවශ්‍ය මේ පසුබිම ලබා දෙන්න ඒ අවශ්‍ය දායකත්වය ලබා දීම සිදු කරන්නේ ඩොනමෝර් කොමිෂන් මාර්ගයෙන්. ඒ ඩොනමෝර් කොමිෂම ලංකාවට 1927 දී පැමිණෙනවා. ඒ 27 දී ලංකාව ඩොනමෝර් කොමිෂම පැමිණුණාට පස්සේ ඒ ඩොනමෝර් කොමිෂම පිළිබඳව අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත් ඩොනමෝර් කොමිෂමේ සභාපතිත්වය ගත්තේ ඩොනමෝර් සාමිට අමතරව මැතිව් නේදන්, ජෙෆ්රි බට්ලර්, ඩමන් ශීල්ස් වගේ ඒ ආණ්ඩුක්‍රම වේදීන් මෙන්ම සහ විවිධ වෘත්තිකයන් මේ තුල කටයුතු කළා. ඒ සභාපතිත්වය අපි කලින් කිව්වා වගේ ඩොනමෝර් සාමිට හිමි වුණා. මේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ලංකාවට පැමිණීම කෙරෙහි බලපෑම් කරේ කුමන සාධකද පිළිබඳව අපි අවධානය යොමු කිරීම සාමාන්‍ය අපගේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ටත් ඒ වගේම සාමාන්‍ය පාඨකයන්ටත් වැදගත් වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම. ඩොනමෝර් කොමිෂම ලංකාවට ඒව කෙරෙහි බලපෑම් කරන ප්‍රධානම සාධකයේ නිර්මාණය වන්නේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයට මැත්තෙන් පැවති මැනින් ඩෙවින්ෂර් ආණ්ඩු ක්‍රමයේ තිබුණු දුර්වලතාවයක් පදනම් කරගෙන. අපි ඒකට කියනවා වගකීමෙන් බලය විසන්ධි වීම කියලා. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ මැත්තෙන් ක්‍රියාත්මක මැනින් ඩෙවින්ෂර් ආණ්ඩු ක්‍රමයේ වගකීම තිබුව අයට බලය තිබුව අයට වගකීමක් නොමැති ආණ්ඩු ක්‍රමයක් වුණා. වගකීම තිබුණේ බ්‍රිතාන්‍ය නිලධාරීන්ට ඒ වගේම බලයවත් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේ බහුතරය තිබුණේ ලාංකික නියෝජිතයන්ට. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රමයට දිගින් දිගට විවේචන එල්ල වෙන්න ගත්තා. ඒ නිසා අපි කියනවා මේකට වගකීමෙන් බලය විසන්ධි වීම කියලා. මේක තමයි ප්‍රධානම හේතු සාධක වුණේ ඩොනමෝර් කොමිෂන් එක ලංකාවට පැමිණලා නව ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරන්න. පොත පැවති මැනින් ඩෙවින්ෂර් ආණ්ඩු ක්‍රමය ඒ දුර්වලතාවලින් යුක්තව අසාර්ථක ආණ්ඩු ක්‍රමයක් වශයෙන් ක්‍රියාත්මක වූ නිසා ඒක යටත් නිලධාරීන්ටත් ලාංකික නියෝජිතයන්ටත් විශාල බලපෑමක් වුණා. මේ නිසා ලංකාවට ඩොනමෝර් කොමිෂම වීමට බ්‍රිතාන්‍ය එදවස සිටි කම්කරු පක්ෂ ආණ්ඩුව ඒ කම්කරු පක්ෂ ආණ්ඩුව කටයුතු කළා. ඒක වඩා වැදගත් වන්නේ මේ ඩොනමෝර් කොමිෂම කියන්නේ රාජකීය කොමිෂන් සභාවක් නොවේ. ඒ නිසා මේ ඊට ඩොනමෝර් කොමිෂන් තුළ කටයුතු කරපු සමාජිකයන් වඩා ප්‍රගතිශීලී. අපි ගත්තාම පහළම අපි කතා කරපු වෛද්‍යවරයෙක් ඩමන් ශීල්ස් බොහොම මාක්ස්වාදී. ඒ වගේම අනිකුත් අය පරිපාලනය සම්බන්ධව දේශපාලනය සම්බන්ධව වඩා ප්‍රගතිශීලී අදහස් දරුවා අය. ඒ නිසා මේ කොමිෂන් සභාවෙන් ලංකාවට වැදගත් යෝජනාවලියක් සකස් කරලා දෙනවා. අපි ගත්තාම ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුල දැන් අපි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය සාකච්ඡා කරනවා කියලා අපි සිදු කරන්නේ මේ ඩොනමෝර් කොමිෂන් එක ඉදිරිපත් කරපු යෝජනා. ඒ සම්මත වුණාට පස්සේ අන්නේ යෝජනාවන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම. විශේෂයෙන් උසස් පෙළ විභාගයේදී අවධානය යොමු කරන්නේ යෝජනා. අපි
ඒ අධ්‍යයනයේ පහසුව සඳහා මේ යෝජනා කොටස් දෙකකට බෙදා ගන්නවා. මොනවාද කොටස් දෙක? නිදහස් ලක්ෂණ සහ ජරත්වි ලක්ෂණ කියලා. දැන් අපි නිතරම අහලා තියෙන දෙයක් තමයි ඩොනමෝන ආණ්ඩුක්‍රමයේ යටතේ ද්විපාලනයක් ක්‍රියාත්මක වෙනවා. ද්විපාලනයක් කියන්නේ පාලන දෙකක් ක්‍රියාත්මක වුණායි කියලා. මොනවද පාලන දෙක? එකක් තමයි නිදහස් රටක ලක්ෂණ දැකිය හැකි වුණා. අනික තමයි යටත්විද ලක්ෂණ ක්‍රියාත්මක වුණා. දැන් කලින් තිබුණු මීට මත්තෙන් තිබුණු මැන් ඩෙවිෂන් වලින් කෝල්බ්‍රුක් වලින් පටන් ගත්තාම මැන් ඩෙවිෂන් දක්වාත් ලංකාව කෙනීමේ යටත්විද ලක්ෂණ තිබුණේ ලංකාවේ. නමුත් දැන් මේ ආණ්ඩුක්‍රමයේ ගත්තාම මේ ආණ්ඩුක්‍රමයේ නිදහස් ලක්ෂණ තියෙනවා. ඊට අමතරව යටත්විද ලක්ෂණක් තියෙනවා. අපි හඳුනා ගන්නවා යෝජන ආශ්‍රයෙන් මොනවද නිදහස් ලක්ෂණ කියලා. අපි පළවෙනිම අවධානය ගන්න මේ ආණ්ඩුක්‍රමයේ තියෙන වැදගත්ම ලක්ෂණය තමයි සර්වජන ඡන්ද බලය. ඒ වගේම විධායක කාරක සභාව. ඒ වගේම ප්‍රාදේශීය නියෝජනය සහ රාජ්‍ය මන්ත්‍ර සභාව. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය. එතකොට සර්වජන ඡන්ද බලය, විධායක කාරක සභාව, ප්‍රාදේශීය නියෝජනය සහ රාජ්‍ය මන්ත්‍ර සභාව, අමාත්‍ය මණ්ඩලය. මෙන්න මේවා මොනවද? නිදහස් රටක ලක්ෂණයක්. මේවා නිදහස් රටක ලක්ෂණයක්. ඒ වගේම නිදහස් රටක ලක්ෂණට අමතරව අන්න යටත්වි ලක්ෂණ ක්‍රියාත්මක වුණා මේ ආණ්ඩුක්‍රමයේ. මොනවද යටත්වි ලක්ෂණ? ඒ යක්ෂණ තමයි මොනවද? ආණ්ඩුකරු. ඒ වගේම රාජධානි සිදෙනා. මෙන්න මේ දෙකොට්ටාසය තමයි අපි කියන්නේ යටත්වි ලක්ෂණ කියලා. එහෙමනම් වඩ පැහැදිලි නිදහස් රටක ලක්ෂණ තිබුණා, යටත්වි ලක්ෂණ තිබුණා මේ ආණ්ඩුක්‍රමයේ තුල. එතකොට දැන් මේ ආණ්ඩුක්‍රමය ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ සම්මිශ්‍රණය වුණා. ඒ කියන්නේ මිශ්‍ර ආණ්ඩුක්‍රමයක් වගේ අපිට පේන්නේ. ඒ කියන්නේ එකක් නිදහස් ලක්ෂණ දැකිය හැකි වුණා. අනික තමයි යටත්වි ලක්ෂණ දැකිය හැකි වුණා. එතකොට මේ ආණ්ඩුක්‍රමයේ විශේෂයි අපිට. මීට කලින් කතා කරපු ඒ අපි අධ්‍යයනය කරපු මේ යටත්වි යුගයේ තිබුණු කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය, රූ මැකලම් ආණ්ඩුක්‍රමය, මැනින් ආණ්ඩුක්‍රමය, මැනින් ඩෙවිෂන් ආණ්ඩුක්‍රමය, ඒවට වඩා මේ ආණ්ඩුක්‍රමය වඩා විශේෂත්වයක් ගන්නවා. මේ විශේෂත්වයක් ගන්න මේ අපි හඳුන්වලා දීලා තියෙන මෙන්න මේ යෝජනා නිසා ලංකාව විශාල විපරිවර්තනයකට වාර්තා වෙනවා. ඒ කියන්නේ ලංකාව ආර්ථික වශයෙන් වෙනස් මාවතකට ගමන් කළා. ලංකාව දේශපාලන වශයෙන් වෙනස් මාර්ගයකට ගමන් කළා. ලංකාව සමාජීය වශයෙන් වෙනස් මාර්ගයකට ගමන් කළා. අප මේක මත්තෙන් සාකච්ඡා කළ පරිදි දැන් මේ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය තුල අපි කෝල්බ්‍රුක් යෝජනා සහ ඒ ආශ්‍රිත පසුබිම පදනම් කොටගෙන ලංකාව අර වැඩවසම් ලක්ෂණ වලින් මිදිලා නව ආර්ථික දේශපාලන සමාජීය තත්ත්වයට ආවා කියලා. ඒ ඇවිල්ලා ලංකාව ගමන් කරගෙන යනවා දැන් දිගින් දිග මේ විදිහට දේශපාලන ක්‍රමයේ ආර්ථික සමාජික මේ විදිහට ගමන් කරගෙන යනවා. ලොකු වර්ධනයක් පරිවර්තනයක් ලොකුවට සිදු වුණේ නැහැ. ඒ ලොකුවට සිදු පරිවර්තනය සිද්ධ වෙන්නේ කොහෙන්ද? ඩොනමෝර ආණ්ඩුක්‍රමයෙන්. ඒ ඩොනමෝර ආණ්ඩුක්‍රමයෙන් තමයි ආව මාවත වෙනවාදන ගමන් කරා. හරියට අර සාමාන්‍ය මහා මාර්ගයේ ගමන් කළා මේක හයිවේ එකකට ගමන් කළා වගේ වුණා. එතකොට ඒ මොකද ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ තුල තිබුණු ඒ කියන්නේ යෝජනා මාලාව පදනම් කොටගෙන. දැන් මෙතන අපි වැදගත්ම යෝජනා ලෙස ගන්න සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කියන්නේ මීට මත්තේ සර්වජන ඡන්ද බලය කියලා කියන්නේ සියලුම ජනතාව ඡන්ද බල හිමිවීම. සියලුම ජනතාව ඡන්ද බල හිමිවීම. ඒ කියන්නේ යම් සීමාවන් තිබුණා. ඒ කියන්නේ මන්ද බුද්ධිකයන් නොවන, රාජ්‍ය අපරාධකරුවන් නොවන අවුරුදු 20කට වැඩි සියලු ජනතාව ඡන්ද බල හිමිවීම. දැන් ආසියාවේ කිසිම රටකට අනුවානේ මහා බ්‍රිතාන්‍යයේ ඒ වගේ පැහැදිලිව ඡන්ද බලය තිබුණේ නැහැ මේ වෙනකොට සර්වජන ඡන්ද බලයක්. ලංකාවට ලැබෙනවා ඒක. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ඒ සර්වජන ඡන්ද බල ලංකාවට දෙන්න හේතු යනාදී වශයෙන් අපි පැහැදිලි කරේ පසුබිම ගැන කතා කරන්නේ අපි මේ කොටසේදී සර්වජන ඡන්ද බලය කියන්නේ සියලු ජනවල ඡන්ද බල හිමිවීම ජනතාවට. මීට මත්තෙන් ඡන්ද බල ලැබුණේ මැනින් ඩෙවිෂන් ආණ්ඩුක්‍රමයේ වගේ ආණ්ඩුක්‍රමවල 114ක් ඡන්ද බලය තිබුණේ. ඒ කියන්නේ උගතුන්ට සහ බුද්ධිමතුන්ට තමයි ඡන්ද බල හිමි වුණේ. නමුත් දැන් සර්වජන ඡන්ද බලය යටතේ එහෙම නෙමෙයි. සර්වජන ඡන්ද බලය යටතේ අවුරුදු 20කට වැඩි ගැහණු පිරිමි සියලු දෙනාට ඡන්ද බල ලැබෙනවා. මේක ඓතිහාසික වශයෙන් ලංකාවේ දේශපාලනයේ ලැබු ජයග්‍රහණයක් අපිට සලකන්න පුළුවන්. මේ තුලින් මොකද වෙන්නේ? සාමාන්‍ය ජනතාව දේශපාලනට එනවා. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍ය අයිතු වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. සෞඛ්‍ය දියුණු වෙනවා. මන්මාවත් දියුණු වෙනවා. මේ විදිහට යනවා අපි ඉස්සරහට ඒ ගැන නැවතත් සාකච්ඡා කරනවා. විධායක කාර්ය සභා ක්‍රමය. මේ රටේ මෙතෙක්කල් විධායකයට සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.
අපි සාකච්ඡා කරලා තියෙන ආකාරයට විධායක සභාවක් තිබුණාට සියලුම මන්ත්‍රීවරු විධායක සභාවට ගමන් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් විධායක කාර්ය සභා ක්‍රමයේ යටතේ මේ රටේ සාමාන්‍ය මන්ත්‍රීවරයාට දේශපාලන කටයුතු මැදිහත් වෙන්න විධායකයට මැදිහත් වෙන්න හැකියාව ලැබෙනවා. විධායක කාර්ය සභා 7ක් නිර්මාණය කළා සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට පාලන මැදිහත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. මේක සාමාන්‍යයෙන් ඉංගලන්තයේ වකට ක්‍රියාත්මක වුණු කෝරස් සභාවලට සමාන ක්‍රමයක් සලකනවා. පොත පක්ෂ ක්‍රමයක් තිබුණ නැති නිසා සාමාන්‍ය මන්ත්‍රීවරු සියලු දෙනා පාලන මැදිහත් කරගන්න මේ ක්‍රමයේ භාවිත කරගත්තා. ඒක විධායකයේ වැඩ කරන්න සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් නියෝජිතයන් තෝරගෙන නිර්මාණයක රාජ්‍ය මන්ත්‍ර සභාවක් නිර්මාණය වෙනවා ඩොනමෝර ආණ්ඩුක්‍රමය යටතේ. එතකොට මුළු ලංකාවම ඡන්ද කොට්ටාස 50කට බෙදලා රාජ්‍ය මන්ත්‍ර සභාවක් 61 දෙනෙක් යුක්ත නිර්මාණය වෙනවා. ඒක වැදගත් ප්‍රගතිශීලී නිදහස් ලක්ෂණයක්. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වෙනවා. බලන්න දැන් මෙතනදී විධායක කාර්ය සභාවේ විධායකයන් මන්ත්‍රීවරු මැදිහත් වෙනවා වගේම විධායකයේ අනෙක් අංශයක් වන අමාත්‍ය මණ්ඩලයට ලාංකීය නියෝජිතයන් 7 දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. පාලනයේට රාජධානීන් 3කට එක්කවනම 10 දෙනෙක් යුක්ත අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වෙනවා. අපිට පැහැදිලි ලංකාවේ ආණ්ඩුක්‍රම ඉතිහාසයට වැදගත් ආණ්ඩුක්‍රමයක් ඩොනමෝර ආණ්ඩුක්‍රමය තුලින් නිදහස් ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන් වුණා. ප්‍රගතිශීලී ලක්ෂණ කිහිපයක් සර්වයන් ඡන්ද බලය හිමිවීම, විධායක කාර්ය සභා ක්‍රමයේ හඳුන්වා දීම, ප්‍රාදේශීය නියෝජිත රාජ්‍ය මන්ත්‍ර සභාවක් නිර්මාණය වීම, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වන ආදී වශයෙන්. අපි අවධානයට ලක් කරනවා ඊළඟට මේ මොනවද අරතුළු ලක්ෂණ මේ තුල තිබුණු. ඒ අරතුළු ලක්ෂණ තමයි ආණ්ඩුකරු. ඒ වගේම රාජධානි තිදෙනා. ආණ්ඩුකරු මුළු සමස්ත රාජ්‍ය විධායකයේ ආණ්ඩුවේ සියලුම දේ ආයතන නායකත්වයේ දරුවා. මේ විදිහට අපි කලින් සඳහන් කර විදිහට බලය දුන්නට ආණ්ඩුකරු මගින් ඒ සියලු බලතල සීමා කරන්න සංවරණය කරන්න ඩොනමෝර කොමිසම කටයුතු කිරීම අපේ වැඩි අවධානය යොමු කරන්න ඕනේ. නීති කෙනුම්පතක් රාජවංශාව සම්මත කළාට පස්සේ ආණ්ඩුකර රස්සම් කරන්න ඕනේ. සියලු මූල්‍ය ප්‍රතිපත්ති ආණ්ඩුකර අනුමත කරන්න ඕනේ. මේ හැම තැනකදීම ඩොනමෝර ආණ්ඩුකරුගේ බලය සංවරණය ඩොනමෝර ආණ්ඩුකරුගේ බලය විසින් අර ලාංකීය නියෝජිතයන්ගේ බලය සංවරණය කළා. නිසා ආණ්ඩුකරු බ්‍රිතාන්‍යයේ නියෝජිතය හැටියට විශාල භූමිකාවක් ඩොනමෝර ආණ්ඩුක්‍රමය දුරු කරන අපිට පේනවා. අනිත් දේ රාජධානි තිදෙනා. ලාංකික නියෝජිතයන්ට උපදේශයන් සඳහා යයි ඩොනමෝර කොමිසම සඳහන් කළා. මේ අය ලාංකීය නියෝජිතයන් විශාල බලපෑමක් කළා. ඒ රාජධානි තිදෙනා වශයෙන් අපි අවධානය යොමු කරන්නේ මහා ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් කියන මේ නිලධාරීන් තිදෙනා ඇතැම් ආණ්ඩුක්‍රම වේදීන් එවැගේම දේශපාලකයන් නියෝගී හිටපු සඳහන් කළා සිවිල් නැදුවෙන් සැරසුණු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට මේ තුන් දෙනා සමාන කරන්න පුළුවන් කියලා. අපිට පේනවා එහෙමනම් ඩොනමෝර ආණ්ඩුක්‍රම විරුද්ධ ඔන්න යටත් ලක්ෂණ දෙකක් ප්‍රධාන වශයෙන් අපි හඳුනාගත්තා. නිදහස් ලක්ෂණ අපි කීපයක් පැහැදිලි කළා. ඒ සියලු නිදහස් ලක්ෂණ පාලනය කරන්න පුළුවන් බලයක් මේ ආණ්ඩුකර සහ රාජධානි තිදෙනාට තිබුණා. අපිට සමස්තයේ මේ විදිහට ඩොනමෝර ආණ්ඩුක්‍රමය හඳුනා ගන්න පුළුවන්. දැන් අපි පැහැදිලි වෙන්නේ අපිට මේ තුලින් වඩා සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙන්නේ ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ කියන ආණ්ඩුක්‍රමයේ තුල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඒ වගේ දේශපාලන වශයෙන් ලංකාව වර්ධනයකට ගමන් කළා. ඒ වගේම ආර්ථික වශයෙන් ලංකාව විශාල පරිවර්තනයකට ගමන් කරන්න පසුබිම සැලසෙනවා. සමාජීය වශයෙන් ලංකාව නව පිම්මක් පනිනවා මේ අපි කෝල්බෘක් ආණ්ඩුක්‍රමයෙන් පස්සේ ඒ පසුබිමට පස්සේ. ඒකට පැහැදිලි දැන් ඩොනමෝර ආණ්ඩුක්‍රමය කියලා කියන ආණ්ඩුක්‍රමය ලංකාවේ නිර්මාණය වෙලා ඒ ලංකාව නව මාවතකට නව ආර්ථික මාවතකට නව දේශපාලන මාවතකට නව සමාජීය මාවතකට ගමන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා කියලා. ඒ නිසා අප විශේෂයෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් දරුවන් වශයෙන් අප පැහැදිලි වෙන්න ඕනේ ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ පිළිබඳව අපි සාකච්ඡා කරද්දී මෙන්න මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ ඩොනමෝර කොමිසම එවැගේම ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ කොමිසම විසින් කරපු යෝජනා මොනවාද? ඒ යෝජනා අපි කොටස් දෙකකට කඩා ගන්න ආකාරය, ඒ කියන්නේ නිදහස් සහ යටත් ලක්ෂණ වශයෙන්. නිසා ඔබට දැන් සාරාංශයක් ගන්න පුළුවන්. මේ ආණ්ඩුක්‍රමයේ සම්බන්ධව ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ පසුබිම සම්බන්ධව. ඒ නිසා අපි ඉදිරි සාකච්ඡාවකදී මේ එක එක ලක්ෂණ විලිනු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සර්වඥ ඡන්දවල විධායක කාර්ය සභා, ප්‍රාදේශීය නියෝජිත රාජ්‍ය සභා, අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩුක්‍රම රාජ්‍යත්වයට ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ අපි කතා කරපු කරුණු ටික ඔබගේ අවධානය යොමු කරලා
ඒ පිළිබඳව නැවතත් ඔබ සිතා බැලීමක් සිදු කරලා මතකයේ හදවා ගන්නා ලෙස ඊටම ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.